වේලාව රාත්‍රී 8:05 විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රාජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩා කත්නෝරුවේ විනීත ස්වාමීන්ද්‍රණන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව කොළඹ 7 රොස්මිට් පෙදෙසේ පදිංචි නොයෙල් විජේනායක මහතා, මහරගම පාසල් මාවතේ පදිංචි OM ධර්මදාස මහතා ඇතුළු පවුලේ සිළු දෙනා, අලවතුගොඩ අරඹේපොළ නාගහපිටිය පාරේ හේමා මහත්මිය ඇතුළු පවුලේ සැම, පන්නල ඇලබඩගම ග්‍රීන් විව් පාක්හි එල් රාජපක්ෂ මහතා, WAL නිල්මිනී කුමාරී මහත්මිය, බදුල්ල සිරිමල්ගොඩ ගුරුගම්මානයේ පදිංචි WMR ශ්‍රයානි වීරසිංහ මහත්මිය, වේයන්ගොඩ හිග්ගොල්ලවත්තේ පදිංචි P වීරසිංහ මහතා, අවිස්සාවේල්ල හොනිටන් පෙදෙස තුෂාර මාවතේ ප්‍රේමාවතී විතාන මහත්මිය, වේයන්ගොඩ බදුල්ල ගහලන්ද දඩගමුව පදිංචි පද්මා සඳසීලි මහත්මිය. පින්නොතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්කු පච්ඡේදාය අනිච්ඡ සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය අනිච්ච සංඤිනෝ භික්ඛවේ භික්ඛුනා අනත්ත සංඥා සණ්ඨාති අනත්ත සංඤි අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානන්ති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින සදැහැති කාරුණික පින්නතුනි, පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ තමන්ගේ දෙලොව වැඩදායි පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ධර්මය ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ආධ්‍යාත්මික ශික්ෂණය ඇති කර ගැනීම තමයි ඔබ හැමදෙනාගේම මූලික අපේක්ෂාව විය යුත්තේ. අපි කල්පනා කරනවා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කිරීමට සහ සම්බන්ධ වෙන පින්වත් ඔබ හැමදෙනාටම මේ ජීවිතය තුලදීම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්මය හේතු වාසනා වෙනවාය කියලා. එකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය එය හුදෙක්ම ආධ්‍යාත්මික වශයෙන් ළඟා කරගත හැකි ඉහළම සම්පත්තියත් පරලෝක වශයෙන් නොව ඉහාත්ම භාව වශයෙන් මේ ලෝක වශයෙන්ම සාක්ෂාත් කරගත හැකි කාරණයක්. එනිසා මේ සත්‍යය මේ ලෝක වශයෙන්ම සාක්ෂාත් කර ගැනීම මූලික අරමුණ කරගෙනයි අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි නියැලෙන්නට ඕන කරන්නේ. යම් විදිහකින් අපේ සංසාර ගමන තවත් භව ගණනාවකට ගියොත් ඒ යන ගමනත් කෙටි කරගන්නට මේ ධර්මයෙන්ම පුළුවන්කම තිබෙනවා. එම නිසා ධර්ම ශ්‍රවණය කරන සදැහැති ඔබට මේ ජීවිතයේ ලැබිලා තියෙන ඉහළම භාග්‍යය තමයි මේ භවයේදී සත්‍ය අවබෝධ කරගන්නට, නොයසේනම් සංසාර ගමන කෙටි කරගන්නට ස්වකීය ප්‍රාර්ථනානුකූලව යම් බෝධියකට පැමිණෙන්නට ලැබිලා තිබෙන භාග්‍යය. ඔබේ වයස, තනතුර, ඔබේ දැනුම කවර ආකාරයෙන් වුණත් ඒවා සියල්ල මේ ධර්මය තුල ලබන ප්‍රඥාව තුලින් ඉහළට ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ඉහළම භාග්‍යය තමයි අපිට ධර්මය ගැන අහන්නට කියවන්නට ලැබීමෙන් ඒ පිළිබඳ ප්‍රඥාව දැනුම ලැබෙන එක. බොහෝ විට ඔබ එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට નિરાයාසයෙන්ම ධර්මානුකූල වෙන්නට කල්පනා කරන්නේ, ධර්මානුකූල කාරණාවන් ඔබේ සිහියට එන්නේ ඔබ මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන නිසා. ඇතැම් විට කරුණු කාරණා හැටියට සූත්‍ර වශයෙන් මතකයේ නොතිබුණත් ඔබේ සිතින්, කයෙන්, වචනයෙන් කියන තුන්දොරින් කටයුතු කරනකොට ධර්මානුකූල වෙන්නට කල්පනා වෙනවා නම් එය තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ශික්ෂණය. එම ශික්ෂණය අපි හැමදෙනාටම උරුම ධර්මතාවයේ වී තිබෙන
මරණ මංචකයේ දක්වාමම ඉන් එහාටත් අපිට යහපත පිණිස හේතු වාසනා වෙනවා. විශේෂයෙන්ම අපි මේ ගෙවමින් සිටින දුෂ්කර සමය අපි හැමදෙනාගේම ජීවිතවලට අවදානම් සහගතයි. නමුත් මේ අවදානම කියන එක අපි දැනගෙන ජීවත් වෙන අය. එනිසායි නිතරම සිහිපත් කරන්නේ මෙන්න මේ කියන තත්වයෙන් ජීවත් වෙන අපි, එහෙම නැත්නම් අවිනිශ්චිත මරණයක් එක්ක බාධාවන් සහිතව ජීවත් වෙන අපි ධර්මානුකූලව සන්නද්ධ වෙනවා නම් අන්න ඒ සන්නද්ධ භාවය අපේ සංසාර ගමන නිර්භයව ගමන් කරන්නට හේතු වාසනා වෙනවා. ඉතින් අද දවසේදී මේ කෙටි වේලාව තුල ධර්ම සාකච්ඡාව සඳහා අපි මාතෘකා කරගන්නට කල්පනා කළේ අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ එන සම්බෝධිපක්ඛිය සූත්‍රය. සම්බෝධිපක්ඛිය සූත්‍රය කරුණාකාරණා කිහිපයක් අපිට සිහිපත් කරනවා කුමක් උදෙසාද ඒ සම්බෝධිපක්ඛියානං එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම භාවනාය වැඩිම සඳහා. ඔබ හැමදෙනාම දන්නවා යම් කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා බෝධිපාක්ෂික ධර්මයන් එහෙම නැත්නම් අවබෝධය සඳහා යෙදුණු අවබෝධයට බර අවබෝධය පිණිස කියන පැත්තේ තිබෙන ධර්මකාරණාවන් වඩන්නට ඕනෑ කරනවා. ඒ භාවනාය වැඩිම සිද්ධ වෙන්නේ තමන් ධර්ම ශ්‍රවණය කොට අපිට පැහැදිලි කරනවා කාරණා 5ක් අපි නිශ්චය නැත්තම් ආශ්‍රය කරන්න ඕනි කියලා. කාරණා 5ක් ආශ්‍රය කිරීමෙන් තමයි අපිට මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්නට පුළුවන්කම තිබෙන්නේ. එයින් පළවෙනි කාරණේ හැටියට කියනවා නිතරම අපි පැහැදිලි කරන ඔබ දන්නා කාරණය. බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන්ම දේශනා කොට වදාරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රත්වය මෙතරම් අගයන තවත් ශාසනයක් නැහැ. ඒ තරම්ම බලවත් වෙන්නේ අවසාන සත්‍ය අවබෝධය වන නිර්වාණයත් කල්යාණ මිත්‍රත්වය මතමම පවතිනවා යයි පැහැදිලි කිරීමෙන්. අපි බොහෝ වෙලාවට මේ සූත්‍ර දේශනාවේදීත් බොහෝ සූත්‍ර දේශනාවලදීත් පැහැදිලි කරනවා තමන්ගේ නිර්වාණය තමා විසින්ම සිද්ධ කටගත යුතුයි කියලා. අනාරාධිතව ගමන් කරන අපි සංසාරේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසාද වෙනත් කෙනෙක් නොවන නිසා අප විසින්ම මේ ආධ්‍යාත්මික පියවර ගත යුතු බව. නමුත් එහිදී විශේෂයෙන්ම අවධාරණය කරන්නේ එතකොට කල්යාණ මිත්තෝ හෝති කල්යාණ මිත්‍රත්වය අත්‍යවශ්‍යයි කියලා. ඒ වචනයෙන් කියවෙනවා හුදකලා බව අගය කරන නමුත් ඒ සඳහා යන ගමනේදී සත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍රත්වය ඊටාම වටින බව. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණාව තමයි කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් කල්යාණ මිත්‍රයන්ට යොමු වීමෙන් බෝධිපක්ඛයානං බෝධිපාක්ෂීය ධර්ම භාවනාය වැඩිම පිණිස හේතු වාසනා වෙනවා කියලා. එතකොට බෝධිපාක්ෂික ධර්ම වැඩිම සඳහා වන පළවෙනි කාරණය අයං පඨමා උපනිසා භාවනාය. මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිම සඳහා වන පළවෙනිම කාරණය තමයි කල්යාණ මිත්‍රත්වය. ජීවිතයේ අපි හැමදෙනාටම විවිධාකාරයේ මිත්‍රයින් සිටිනවා. හැබැයි මේ මිත්‍රයින් කල්යාණ මිත්‍රයින්ද කියන එක තීරණය වෙන්නේ ඒ අය ආශ්‍රය කිරීම නිසා අපිට අවැඩක් සිද්ධ වෙනවා නම් අපි නොමග යැවෙනවා නම් නීති විරෝධී ධර්ම විරෝධී විනය විරෝධී ක්‍රියාවන්ට නම් අපි යොමු වෙන්නේ
ඔවුන්ගේ ආශ්‍රය කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයක් වෙන්නේ නැහැ. නමුත් අපිට යම් ආශ්‍රයක් විසින් අපගේ මෙලොව ධර්මානුකූල භාවයත් ආධ්‍යාත්මික සුපෝෂණයත් සිද්ධ වීම සඳහා නම් එය අපිට අනුග්‍රහ කරන්නේ, මග කියලා දෙන්නේ, යෝජනා කරන්නේ, වැරද්දෙන් අපි මුදව ගන්න බලනවා නම් අන්න ඒ ආශ්‍රය තමයි වැදගත් වෙන්නේ, කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන කරනවා යහපතෙහි පිහිටුවනවා කියනකොට දෙමව්පියෝ දරුවන්ට කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. දරුවෝ දෙමව්පියන්ට කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. වික්ෂු මහා සංඝයා ගිහි ප්‍රජාවට කල්යාණ මිත්‍රයින් වෙන්න ඕනේ. ඒ වගේම ගිහි පැවිදි සම්බන්ධයේ කල්යාණ මිත්‍රත්වයේ මත පවතින්න ඕනේ. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ කියන එකට බුදුදහමේ තිබෙන්නේ ඊටාම ගැඹුරු අර්ථයක්. එයින් අදහස් වෙන්නේ නැහැ අපි හිතලූලු දේ කරන්නට අපිට අවසර දෙන, ඕනෑම වෙලාවක අපි කරන කියන දේ හොඳයයි වර්ණනා කරන අය නෙවෙයි අපේ කල්යාණ මිත්‍රයින් වෙන්නේ. බාහිරින් දකින කෙනෙකුට අපේ වැරද්ද පෙනෙනවා නම් ඒ වරද ලෙස දැක අපිට අවවාද අනුශාසනා කරනවා නම් විටක අපේ හිතට එය දුකක් විය හැකියිමක් නිසාදයක් අපි හිතන පතන දේ කරන්නට අපහසු වීම කියන කාරණයත් එක්ක. නමුත් ඒ කියන්නේ මිත්‍රත්වයේ මත පදනම් වනම්, ඒ අවවාදය කරන්නේ ධර්මයේ මත පිහිටා නම් ඒ අනුව වෙනස් වීමට තරම් අපි ඒ මිත්‍රත්වය, කල්යාණ මිත්‍රත්ව විශ්වාසයක් ඇතුව පවතින්න ඕන කරනවා. දෙවැනි කාරණය පැහැදිලි කරනවා සීලවා හෝති. එතකොට අයං ဒ ුතියා උපනිසයා භාවනාය. එතකොට මේ උපනිස කාරණය නැත්නම් උපනිශ්‍රය අපි යෙදෙන කාරණය වෙන්න ඕන. දෙවැනි කාරණය තමයි සීලවා හෝති, සිල්වන්ත බව. එතකොට අපි කය සහ මේ වචනය ආදී දේ සංවර කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා සීලමය ප්‍රතිපදාවක්. ආර්ය මාර්ගයේදීත් අපිට කියනවා සම්මා සීලයක අපි හික්මෙන්නට ඕන කියලා. එවැනි සීලයක නැත්නම් අධිසීල සික්ඛා සමාදානං නිවනට හේතු වාසනා වෙන අධිසීලයක ශික්ෂණයක් අපි නොලබනවා නම් අපිට මේ ගමන් මාර්ගය වෙනස් කරන්නට බැරි වෙනවා. ආව සංසාර ගමන උඩුගම් බලා පිහින්නන්නට නම්, වෙනස් කරන්නට නම් සීලවා හෝති, සිල්වන්ත වෙන්න ඕන කරනවා. එතකොට පාතිමොක්ඛ සංවර සංඋතෝ, ඒ කියන්නේ පනවා වදාළ ශික්ෂාපද සීලය ආරක්ෂා කිරීමයි වැදගත් වෙන්නේ. පාතිමොක්ඛ සංවර සංඋතෝ කියනකොට තමාව ආරක්ෂා කරන, විශේෂයෙන් ආපායාදී දුක්ඛයන්ට, අපාය නිරය ඇතුළු ආදී දුක්ඛයන්ට නොවැටෙන සීලයෙන් අපිවත් ආරක්ෂා වෙනවා. අපි අපාගත වෙන්නෙත් නැහැ. ඒ නිසා එවැනි වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක ශික්ෂාපදයන්හි ශික්ෂණයක් ලැබීම ඕන කරනවා. එය තමයි සීලවා හෝති කියන්නේ. ඒ වගේම සිල්වන්ත වීම නිසා ආචාර ගෝචර සම්පන්නෝ, මේ සීලයේම කොටසක් ආචාර ගෝචර සම්පන්නෝ. එයින් කියවෙන්නේ ඔබ හැමදෙනාම දන්නවා ආචාර කියලා කියන්නේ අපි සදාචාරය, හැසිරීම, එහෙම නැත්නම් සිතින්, කයෙන්, වචනයෙන් විශේෂයෙන්ම සදාචාරවත් වීම තමයි, කය වචන දෙකේ ශික්ෂණය තමයි සදාචාර කියලා කියන්නේ. ඒ වගේම දුරාචාර, අනාචාර කියලා සදාචාරවත් නොවන දේවලුත් තියෙනවා. එතකොට ආචාර, අනාචාර හැසිරිය යුතු සහ අනාචාර කියන ආචාර ගමන් නොකොට යුතු, නොහැසිරිය යුතු කාරණා කියලාත් කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා කය වචන දෙක ආරක්ෂා කරගෙන ආචාර හැසිරිය යුතු, හික්මවීම සඳහා කටයුතු කරන්න ඕනේ කියන එකයි එතනින් කියන්නේ. ඒ වගේම ආචාර මෙන්ම ගෝචර සම්පන්නෝ කියලා කියනවා. ගෝචර කියලා අදහස් කරන්නේ ආශ්‍රය කියන එක. ඒතර ගෝචර කියන එක දෙආකාර වෙනවා, ගෝචර සහ අගෝචර හැටියට. අර මුලින් කීව ආචාර, අනාචාර හැසිරිය යුතු සමයි ගෝචර වෙන්නේ. අගෝචර කියලා කියන්නේ අපි ආශ්‍රය නොකළ යුතු කියන එක. විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ගිහියෙකු වේවා පැවිද්දෙකු තමන්ට නුසුදුසු නොහොබිනා අය හා සමග ආශ්‍රයක් නොපැවැත්විය යුතුයි. සීල ශික්ෂණයක් අපේක්ෂා කරන, ආධ්‍යාත්මික මාර්ගයක පෙරම් පුරන අය තමන්ගේ රැකියා කරන තැන වේවා,
ඉගෙන කියා ගන්න තැන වේවා, අවට සමාජයේ වේවා දුරාචාරයට ප්‍රසිද්ධ, දුරාචාරයට බර, ඒ වගේම හංවඩු ගෙහිච්චි වැරදිකාරයින් ආදී නොමග ගිය අය සමග ගෝචරයක් නොතිබිය යුතුයි, ආශ්‍රය නොකළ යුතුයි. මේ විශේෂයෙන්ම අවධාරණය කරන්නේ අපි ආශ්‍රය කරන සමාජයේ අනාචාර නොහැසිරිය යුතු ආකාරයෙන් හැසිරෙන අය ඉන්නවා. ඒ වගේම අගෝචර, අපිට ගෝචර නොවන, අපේ ධර්ම මාර්ගයට ගෝචර නොවන අය අපි අතර ඉන්නවා. ඒ නිසා අපට පුළුවන්කම තිබෙන්න ඕනේ මෙන්න මේ කියන ආචාර ගෝචර සම්පන්නෝ ධර්මානුකූල සදාචාරවත් ආචාර හැසිරීම ඇති අයත්, ඒ වගේම ධර්මානුකූලව ආධ්‍යාත්මික හානියක් නොවන පිරිස ගෝචර ඇසුරු කරන්නටත් අපිට පුළුවන්කම තිබෙන්න ඕනේ. ඒ නිසා ආචාර ගෝචර සම්පන්න බවත් මේ සීල ශික්ෂණයෙහිම තිබෙනවා. ඒ වගේම අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි, අල්ප මාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුළු බවත් මේ සීලය තුලින්මයි ඇති වෙන්නේ. ඒ කියන්නේ අපේ හිතින්, කයින්, වචනයෙන් කියන තුන්දොරින් යම් විදිහක පාප ධර්මයක් සිද්ධ වෙනවා නම් අන්න ඒ පවට බියසුළු බව අපි තුල තියෙන්නට ඕන කරනවා. ඒ නිසා මේ ආශ්‍රය කාරණා නැත්නම් නිස්සය කාරණා හැටියට සම්බෝධිපක්ඛිය සූත්‍රයේ පැහැදිලි කරන පළවෙනි කාරණය කල්යාණ මිත්‍රතාව වෙනකොට, දෙවෙනි කාරණය උනේ සීලවා හෝති, සිල්වන්ත බව. සිල්වන්ත බව කියලා කියනකොට පාතිමොක්ඛ සංවර සංවතෝ පනවන ලද ශික්ෂා සීලයන්ගෙන් තමාව ආරක්ෂා වෙලා අපායාදී දුක්ඛයන්ට නොවැටෙන තැනක ආරක්ෂා වීම. ආචාර ගෝචර සම්පන්නෝ ධර්මානුකූලව හැසිරිය යුතු, ආශ්‍රය කරපු අය, ආශ්‍රය කළ යුතු අය ආශ්‍රය කරමින් කටයුතු කිරීම. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි, අල්ප මාත්‍ර වරදෙහි පවා බිය දකින්න ඕනේ. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ පුංචි දරුවන්ට, තරුණ අයට, වැඩිහිටියන්ට, ගිහියන්ට, පැවිද්දන්ට හැම දෙනාටම නිරන්තරයෙන්ම තියෙන්න ඕනේ හිරියොතප් කියන ධර්මතාවයන්. ඒ ලෝකපාලක ධර්ම අපි තුල තියෙනකොට මේ පව් කරන්නට තියෙන ලැජ්ජාව සහ භය කියන එක අපි තුල රැකෙනවා. ඒ නිසා යම් විදිහකින් ඔබ කල්පනා කරන්නට, පුංචි දරුවන්ට වේවා, වැඩිහිටියන්ට වේවා, සුළු යම් හෝ අතපසුවීමකින් ඔවුන් වරදක් කරන්නට පෙළඹුණොත් ඇතැම් විට ඒ වරදමම යලි යලි කරන්නට පෙළඹෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඕනේ කරනවා මේ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි, අල්ප මාත්‍ර වරදෙහි පවා බිය දකිමින් ජීවත් වෙන්නට. මේක කෙනෙකුට හිතෙන්නට පුළුවනි ජීවත් වීමේ අපහසුතාවයක් වේද කියලා. නෑ, මොනම ආකාරයකින්වත් එය ජීවත් වීමට අපහසුතාවයක් නෙමෙයි. සුව පහසු ජීවිතයකට, සුව පහසු ආධ්‍යාත්මික පිළිවෙතකට අත්‍යවශ්‍ය කාරණයක් පමණයි. ඒ වගේම කියනවා තුන්වෙනි කාරණය නිස්සය කාරණය හැටියට යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පායා සෙය්‍යති දං. කෙලෙස් නසන විදර්ශනා වැඩෙන කතාවන්ගෙන් යුක්ත වෙන්න කියලා. ඒ කියන්නේ යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පායා සෙය්‍යති දං කතමේ. මොනවද මේ කතා? අප්පිච්ඡ කතා. ඒ කියන්නේ මේ දස කතාව. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට විශේෂයෙන් බොහෝ අවස්ථාවලදී අවවාද කරලා තිබෙනවා. කතා කරනවා නම් පිරිසත් සමග කතා කරනකොට දස කතාවන්හි නියැලෙන්නට, වෙනත් හිස් කතාවන්හි, දෙතිස් කතාවන්හි නොයෙදෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දැඩිසේ අවවාද කරලා තිබෙනවා. එහෙම දස කතාවේ යෙදෙන්නට බැරි නම්, ඒ කියන්නේ යහපත් කතා සම්මන්ත්‍රණයක යෙදෙන්න බැරි නම් නිහඬ බව, ආර්ය තූෂ්ණීම් භාවය ඊටාම වැදගත් කියලයි බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කරන්නේ. එතකොට මේ කියන දස කතාව මොකක්ද කියලා අපි පැහැදිලි කරගත්තොත්, මේ කියන සම්බෝධිපක්ඛිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපි මේ කියන විදිහට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සීලයෙන් ආරක්ෂා වෙමින් ඉන්නකොට අපේ වචනය නැත්තම් කතාව, සාකච්ඡාව, සම්මන්ත්‍රණය අප්පිච්ච කතා. අල්පේච්ඡ වන්නේ කෙසේද? අල්පේච්ඡතාවයේ වැඩිීමේ තිබෙන ගුණ මොනවද කියන එක පිළිබඳව අපි අනිත් අයත් එක්ක කතා බහ කරනවා නම් කතා බහ කරන්නට කියලා කියනවා.
ඒ කියන්නේ නිතරම කාමයෙන් එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, තෘෂ්ණාවෙන් පෙළෙන අපේ මනස ගොඩාක් දේ ඉල්ලනකොට, ගොඩාක් දේවල් හඹාගෙන යනකොට, ඒ නිසා මං මුලා වෙනකොට, ඒ මං මුලා වෙන සිත පාලනය කරගෙන අල්පේච්ඡතාවෙන් ජීවත් වීම උදෙසා අල්පේච්ඡතාවේ නම් කවරේද? ඒ අල්පේච්ඡතාවේ නැත්නම් ඒ බොහෝ දේවල් නැත්නම් බහු ඉච්ඡතාවේ නැත්නම් බොහෝ දේවල් ප්‍රාර්ථනා කරන මනස අත්හැරලා යම් විදිහක මේ කෙලෙස් පාලනය කරගෙන ජීවත් වෙනකොට ඇතිවෙන අල්පේච්ඡ බව ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ගුණ මොනවද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට කියලා බුදුහාමුදුරුවෝ අවවාද කරනවා. ඒ වගේම සන්තුට්ඨි කතා අල්පේච්ඡතාවෙන් අපි අර කියන හැටියට යම් විදිහක සීමා සහිත බලාපොරොත්තු ඇතුව ජීවත් වෙනකොට, ඒ කියන්නේ අවශ්‍යතාවයේ පමණට බලාපොරොත්තු ඇතුව ජීවත් වෙනකොට සන්තුට්ඨි කතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක. ඒ නිසා යම් කෙනෙක් තුල ලද දෙයින් සතුටු වීම නම් වූ ගුණයත් ජීවිතේ තියෙන්න ඕන කරනවා. ඒ නිසා මේ දස කතාවන්හි පැහැදිලි කරනවා ලද දෙයින් සතුටු වීම කියන ගුණයත්, ඒ වගේම ලද දෙයින් සතුටු වීමේ ඇති ආගමික වටිනාකමත් පිළිබඳව සාකච්ඡා කරන්නට කියලා දස කතාවේදී පැහැදිලි කරනවා. ඒ වගේම පවිවේක කතා හුදකලාවට ඇලීම. දැන් මේ දවස්වල ඊටාම වැදගත්ම දේ. ඔබ මේ අවුරුද්දේ මුල ආරම්භ කරනකොට බොහෝ දේ සැලසුම් කොට තිබෙන්නට ඇති පිරිස එකතු වෙලා කරන්නට. නමුත් අපිට දැන් අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා හුදකලාව ජීවත් වීම. විශේෂයෙන්ම ධර්මයේ පැහැදිලි කරනවා මේ හුදකලා බව කෙනෙකුගේ ආධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ඊටාම වැදගත් කියලා. ඒ වගේම මේ කියන පවිවේක සුවය කෙනෙකුට හුදකලාවේ ඇලීම ඇති කර ගන්නට පුළුවන් නම් එය තමයි ඔවුන්ගේ ආධ්‍යාත්මික ගමන් මාර්ගය ස්වාධීනව වඩන්නට තිබෙන ඉහළම පසුබිම. ඒ නිසා මේ හුදකලාවේ ඇලීමත් හුදකලාවේ විසීමේ ඇති වටිනාකමත් පිළිබඳව සාකච්ඡාව තමයි තුන්වෙනි දස කතාව. හතරවෙනි කාරණය දක්වනවා අසංසග්ග කතා. ඒ කියන්නේ බාහිර ලෝකයට නිතර ගැටෙන එක්වෙන ස්වභාවයෙන් තිබෙන බාධා සහිත බවත්, ඒ වගේම අන් අය හා පිරිස සමග නොගැටීම නොයෙදීම නිසා ඇතිවෙන භාග්‍යයත් පිළිබඳව බාහිර ලෝකයට එක්වීමේ ආදීනව හා එක් නොවීමේ තිබෙන යහපත් ගුණධර්ම පිළිබඳව සාකච්ඡා කරන එක. ඒ වගේම විරියාරම්භ කතා වීරය උපද්දවන්ට කවරකටද? ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ධර්ම මාර්ගයේ කුසල් වඩන්නටත් අකුසල් දුරු කරන්නටත් වීරයවන්ත වීම පිළිබඳවත් එහි අගය පිළිබඳවත් කතා කරන්නට කියලා. සීල කතා පෙර සඳහන් කළ පරිදිම මේ කියන අධි සීල සික්ඛා සමාදානං යහපත් ධර්මානුකූල සීල ශික්ෂණයක ඇති අගේ වටිනාකම ආනිසංස පිළිබඳව සාකච්ඡා කරන්නට කියලා. සමාධි කතා මේ කයත් වචනයත් සංවර වූ තැන අපිට අත්‍යවශ්‍යම ඊගාව කාරණය චිත්ත සමාධිය. ඒ නිසා සමාධි කතා සිත සමාධිගත කර ගැනීමේ අවශ්‍යතාව හා එහි ආනිසංස පිළිබඳව කතා කරන්නටයි කියලා. පඤ්ඤා කතා ප්‍රඥාව කියලා කියන්නේ හුදෙක්ම විෂය දැනුම පමණක් නෙවෙයි. මෙහිදී සඳහන් කරනවා මේ ලෝකය විදර්ශනා ඥාණයෙන් දැකීම උදෙසා ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් විග්‍රහ කරන ධර්මානුකූලව දැක්ම තමයි ප්‍රඥා සම්පන්න බව කියලා කියන්නේ. ඒ නිසා ධර්මානුකූල ප්‍රඥාවෙන් මේ ලෝකය හා සත්වයා පිළිබඳව දැකීමේ ඇති වටිනාකමත් ඒ ආනිසංස පිළිබඳවත් ප්‍රඥා සම්පන්න බව තුලින් ඇති කරගත හැකි භාග්‍යයන් පිළිබඳවත් සාකච්ඡා කරන්නට කතා කරන්නට කියලා. විමුක්ති කතා අවසාන වශයෙන් මේ කියන නික්ලේශී බව අරහත් ඵල ලැබීමෙන් ලබන නික්ලේශී බව හා ඊට අදාළ වූ කතාවන් පිළිබඳව සාකච්ඡාව. විමුක්ති ඥාන දස්සන කතා නිකලස් බවට පත් වූ කෙනෙකුගේ විමුක්ති සාධනය කරගත්ත කෙනෙකුගේ ගුණ හා ඒ අයගේ තිබෙන ආධ්‍යාත්මික තලය පිළිබඳව කරන සාකච්ඡාව. ඒ නිසා අපිච්ච කතා, සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දස්සන කතා හැටියට දැක්වෙන දස කතාවන්හි යෙදෙන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් කරනවා නම්. හැබැයි මේ
දෙතිස් කතාවක එහෙම නැත්නම් අකුසල් වැඩෙන පාපයට යොමු වෙන කතාවක නොයෙදෙන එක මැනවි. යම් විදිහක කතා කරන්නට කෙනෙක් නොමැති නම් මෙවන් දස කතාවක් නිහඬ බව අගය කරනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ වගේම ඒ කතාවෙදිම කියවුණු එක කාරණයක් තමයි 4 වෙනි කාරණේ හැටියට දක්වන්නේ ආරද්ධ විරියෝ හෝති. ආරද්ධ විරියෝ හෝති කියලා කියන්නේ උපන් වීරය ඇති. අපි කිව්වා කතා කරනවා නම් එක කතාවක් තමයි විරිය ආරම්භ කතා. එයමයි මෙයින් සඳහන් කරන්නේ ආරද්ධ විරියෝ හෝති. අකුසලානං ධම්මානං පහානාය. අකුසල් දහම් නැති කිරීම සඳහාත් කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් දහම් වැඩිම සඳහාත් උපන් වීරයෙන් කටයුතු කරන්නට වීරයවන්ත වෙන්න කියලා මේ උපනිෂය කාරණා හැටියට දක්වනවා. 4 වෙනි කාරණාව ආරද්ධ විරියෝ හෝති. කල්යාණ මිත්තෝ හෝති සීලවා හෝති. යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පායා කියලා දස කතාවත් ඒ වගේම ආරද්ධ විරියෝ හෝති උපන් වීරයත්. එමෙන්ම 5 වෙනි කාරණේ හැටියට දක්වනවා පඤ්ඤවා හෝති ප්‍රඥාවන්ත වෙන්න ප්‍රඥාව නිස්සය ඇසුරු කරන්ටයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. කවරනම් ප්‍රඥාවක්ද? උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒ කියන්නේ මේ යම් විදිහකින් හට ගැනීම විනාශ වීම එහෙම නැත්නම් මේ කෙලෙස් නැසීම සඳහා වන ප්‍රඥාව වඩන්ටයි කියන එකයි මේ ආර්ය ධර්මයේ තුල තිබෙන ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේ. එතකොට මේ හට ගැනීම හා විනාශය කියන නැත්නම් යම් දෙයක් හේතුඵලවාදී ධර්මතාවයට යටත්ව හට ගැනීමක් වේද හේතුඵලවාදී ධර්මතාවයට යටත්ව හට ගන්නා හැම ධර්මයක්ම හැම කාරණයක්ම විනාශ වීම ස්වභාව කොට තිබෙනවා නැතිවීම ස්වභාව කොට තිබෙනවා. ඒ නිසා මේ උදයත්තගාමිනියා පඤ්ඤාය මේ කියන හට ගැනීම විනාශ වීම ස්වභාව කොට ඇති ධර්මතාවයේ පිළිබඳව වූ පඤ්ඤාය සමන්නාගතාරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මෙන්න මේ කියන ධර්මතාවය වටහා ගැනීම පිළිබඳ වූ ප්‍රඥාවෙන් යුක්ත බවයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය අයං පංචමී උපනිසා භාවනාය 5 වෙනි ඇසුරු කළ යුතු වැඩිය යුතු කාරණේ හැටියට පෙන්වලා දෙන්නේ. ඒ නිසා පින්වත් ඔබ හැම දිනාටම බුදුරජාණන් වහන්සේ මේ සම්බෝධිපක්ඛිය සූත්‍රයෙන් අවවාද අනුශාසනා කරන්නේ අපි සාකච්ඡා කළේ අපේ ජීවිතය ආධ්‍යාත්මිකව පෝෂණය කරගන්නට නම් කල්යාණ මිත්තෝ හෝති කල්යාණ මිත්‍රාශ්‍රය එය හුදු හැඟීම් වලට වහල් නොවුණු ධර්මානුකූල ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති අයගේ ආශ්‍රය. සීලවා හෝති ශික්ෂාපද ආරක්ෂා කරමින් ඇසුරු කළ යුතු හා ඒ වගේම හැසිරිය යුතු කියන ආචාර ගෝචර සීමාවන් හඳුනාගෙන අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සුළු වූ වරදෙහි පවා බිය දකිමින් ජීවත් වීම උදෙසා සිල්වන්ත වෙන්නයි කියලා. ඒ වගේම අල්පේච්ඡතාව ලද දෙයින් සතුටු වීම හුදකලාව වාසය ආදී වූ දස කතාවන්හි නියැලෙන්නට අන් අය දිරිගන්වන්නට තමන් දිරිමත් වෙන්නටයි කියන මේ කතාවෙහි දස කතාවේ ඇති නිස්සය ආශ්‍රය කිරීම. ඒ වගේම ආරද්ධ විරියෝ හෝති නිරන්තරයෙන්ම අපි ප්‍රාර්ථනා කරන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නම් කෙලෙස් නසන්නටත් ඒ වගේම නිකලෙස් බව උදෙසා කුසල් වඩන්නටත් උපන් වීරයෙන් කටයුතු කරන්නට කියන එක. ඒ වගේම හට ගැනීම විනාශ වීම ස්වභාව කොට ඇති මේ ලෝක ධර්මතාවයේ පිළිබඳව ප්‍රඥාවෙන් ජීවත් වෙන්නයි කියන එක. මෙන්න මේ කියන කාරණාවන් ආශ්‍රය කිරීමෙන් ඉමේසු පංච ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා. ඉමේසු පංච ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා. මේ කියන පංච ධර්මයන්හි යෙදීමෙන් පිහිටා සතර ධර්මයක් උත්තරින් භාවේ තබ්බා ඉහලින් වඩන්නටයි කියලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා. කුමක්ද? අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. අපේ තියෙන රාගී සිතුවිලි
මර්ධනය කිරීම සඳහා රාගය ප්‍රහාණය කිරීම සඳහා අසුභ භාවනාව වඩන්ටයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපිට තියෙන වෙලාව අනුව කෙටියෙන් සිහිපත් කරගත්තොත් කේසා ලෝමා නඛා දන්තා තචෝ හැටියට පැහැදිලි කරන මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් යුක්ත ශරීරයේ තියෙන අසුභ බව, දි รา පත් වෙන බව, කුණු පිළිකුල් සහගත ස්වરૂපයේ පිළිබඳව හිතන්නට වඩන්නට කියලා පැහැදිලි කරනවා. කෙනෙක් හිතන්නට පුළුවනි ගිහි ජීවිත ගත කරන ඔබට මේ ශරීරයේ පිළිකුල වඩන එක ඇතැම් විට මේ ලෞකික ගිහි ජීවිතයේ සමහර අයගේ පැවැත්මට බාධාවක් කියලා හිතන බව අපිට පේන්න තිබෙනවා. එහෙම නෑ පින්නතුනි. පුද්ගලයින්ට සත්කම් කරන, කුණු වෙච්ච තුවාල සුද්ධ කරන, ඒවට බෙහෙත් හේත් කරන වෛද්‍යවරු ඉන්නවා. නමුත් ඒ වෛද්‍යවරු මේ ශරීරයේ තිබෙන කුණප කොට්ටාස අතපත ගන්නවා. ඒවා දකිනවා. නමුත් වෛද්‍යවරු Tamanගේ ලෞකික ජීවිතයත් ගෙවනවා. ඇතැම් අය ඇත්තට මේ අවබෝධයෙන් මේවා පිළිකුල් කරලා අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවලුත් නැතුවා නෙවෙයි. නමුත් ඔවුන් ඒ පුද්ගලයන්ගේ ශරීරයේ තියෙන කුණප කොට්ටාස පිළිබඳව දැක ස්පර්ශ කළත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයත් ගෙවනවා. ඒ නිසා යම් කෙනෙකුට මේ ධර්මානුකූලව අසුබ සංඥාව වැඩිවීමෙන් එහෙම නැත්නම් මේ පිළිකුල් සහගත ස්වરૂපයේ දැකීමෙන් වඩාත්ම ඇලෙන ස්වභාවය පාලනය කරනවා මිස ධර්මානුකූල හරිහමම් ප්‍රඥාවකින් ඒක දකිනකොට ඒ අය Tamanගේ ජීවිතය අවුල් කරගන්නේ නැහැ. යම් විදිහකින් ඒක ධර්මානුකූල සමුගැනීමකට අවශ්‍ය වුණොත් එයත් ධර්මානුකූලව බුද්ධිමත්ව කටයුතු කරන්න තරම් වුන් ප්‍රඥාවන්ත වෙනවා. හැබැයි නිවැරදි ප්‍රඥාවන්ත මඟ පෙන්වීමක් ඇතුවයි අපි ඒ දේ කළ යුතු වෙන්නේ. ඒ වගේම මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. අපි අපේ හිතවන්ත භාවය නැත්නම් අනිත් අයත් සමග මෙත් සහගත බව වඩනකොට තමයි අපි තුල තියෙන ව්‍යාපාද, තරහව, කෝපය, කේන්තිය දුරු කරන්න පුළුවන්කම තිබෙන්නේ. පින්නතුනි අපි හිතවන්ත භාවය කියනකොට අපේ පවුලේ අයට විතරක් මං ආදරය කරන කෙනාට හෝ අයට පමණක් නෙවෙයි සියලු දෙනාට හිතවන්ත භාවය වඩන්නට අපි පුරුදු කරන්න ඕනේ කරනවා. උදාහරණයකට සමහර අය තමන් ඇති කරන බලු පැටියට එහෙම නැත්නම් පූසෙකුට, කුරුල්ලෙකුට, සතෙකුට ආදරය කරනවා. හැබැයි ඒ සතාගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත බිලි දෙන්න උනත් සූදානම්. එයින් අදහස් වෙන්නේ නැහැ ඔබ මෙත් සිත වඩනවා කියලා. ඔබ ඔබේ පවුලේ අය වෙනුවෙන් තව කෙනෙකුට හිංසා කරනවා නම් එයින් අදහස් වෙන්නේ නැහැ මෙත් සිත වඩනවා කියලා. ඒ නිසා අපේ සීමාව ඇතෙකුට, බල්ලෙකුට, පූසෙකුට හෝ අපි ආශ්‍රය කරන මිනිස්සෙකුට පමණක් නෙවෙයි සියලු දෙනාට හිතවන්ත වූ මෙත් සහගත බව වඩනකොට අපිට ව්‍යාපාදස්ස පහනාය මේ කිපෙන කෝප වෙන මනස දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. ආනාපාන සති විතක්කුපච්ඡේදාය. ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා ආනාපාන සති සන්තෝ පනීතෝ සුඛරෝ විහාරෝ. යම් කෙනෙක් මේ හුස්ම ඉහළ ගැනීම සහ පහළ හෙලීම කියන ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ භාවනාව හොඳ ආචාර්යවරයෙක්ගේ මඟ පෙන්වීම ඇතුව මේ ආනාපාන සති භාවනාවේ යෙදෙනකොට ඒ ආනාපාන සති භාවනාවෙන් ආනාපාන සති සන්තෝ ඒ කියන හික්මීම ඇති වෙනවා. ඒ වගේම පනීතෝ ප්‍රනීත බව මනසේ ඇති වෙනවා. සුඛරෝ සුවපත් බව මනසේ ඇති වෙනවා. සුඛරෝ විහාරෝ එවෙන් එසේ වාසය කරනකොට ඒ කියන්නේ ශාන්ත ප්‍රනීත සුවදායී විහරණයකින් මනස තැම්පත් වෙනකොට පාපකේ අකුසලයේ ධම්මේ මේ පව් අකුසල් දහම් අන්තරධාපේති ව්‍යූපසමේති. ඒ කියන්නේ පව් අකුසල් දහම් අතුරුදහන් වීමෙන් ව්‍යූපසමනය කරන්නට නැත්නම් දුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ආනාපාන සති සමාධිය වනාහි ශාන්ත ප්‍රනීත සුඛ වාසය තුලින් ඒකාන්තයෙන්ම පාපී අකුසල අන්ධකාරයෙන් මුදී ඒවා ව්‍යූපසමනය කරන්නට අවසන් කරන්නට හේතු වාසනා වෙනවා. ඒ වගේම අපි මුලින් කිව්වා ඉමේසු පංච ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා. හතරවෙනි කාරණයක් උත්තරින් භාවේ තබ්බා උත්තරීතර ලෙස වඩන්ටයි කියලා. ඒකේ හතරවෙනි කාරණය තමයි අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාව ඇති කර ගන්නකොට අපිට අනාත්ම සංඥාවෙන් අස්මිමානය දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. එයින් කියවෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ මමයයි ගන්නා පංචස්කන්ධයත් ඒ පංච උපාදානස්කන්ධයත් බාහිර ලෝකයේ සියලුම දේත්
අනිත්‍ය බව, වෙනස් වෙන ස්වභාවය ඇති බව, වෙනස් වීමේ ධර්මතාවයට ගොදුරු වූ බව අපි දකිනකොට අන්නේ අනිත්‍යතාවය නිසා ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් ඇත්තේ නැතය කියන කාරණය අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනාත්ම බව වැඩෙනකොට අස්මිමාන සමුග්ඝාතාය මම මගේ කියලා අල්ලා ගන්න මනසින් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අනිච්ච සංඤිනෝ භික්කවේ භික්ඛුනා අනත්ත් සංඥා සන්ඨාති. අනිත්‍යතාවයේ දැකීමෙන් දකින භික්ෂුව හෝ තමන්ගේ ආර්ය මාර්ගයේ යන කෙනා අනත්ත් සංඥාව වඩනවා. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානන්ති. මේ ලෝක වශයෙන්ම දිත්තේව ධම්මේ මා මේ ධර්ම දේශනාව ආරම්භ කරනකොටත් ඔබට පැහැදිලි කළා දිත්තේව ධම්මේ මේ ලෝක වශයෙන්ම නිබ්බානන්ති නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට අද දවසේදී අපි අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ සම්බෝධිපක්ඛිය සූත්‍රය ඇසුරු කරමින් කාරණා ගණනාවක් පිළිබඳව ධර්ම සාකච්ඡා කරන්නට යෙදුණා. පින්නතුන කල්යාණ මිත්‍රෝ හෝති සීලවා හෝති යායන් කතා විසල්ලේකිකා චේතෝ විවරණ සප්පායාදී වශයෙන් දස කතාවත් ආරද්ධ විරියෝ හෝති ඒ වගේම පඤ්ඤවා හෝති කියන මේ කාරණා පහක් පිළිබඳව මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සිල්වන්ත බවත් දස කතාවත් කෙලෙස් ප්‍රහීන කරන්නට උපන් වීරයෙන් කටයුතු කිරීමත් ධර්මයේ දැන හඳුනා ගැනීමට තරම් ප්‍රඥාවන්ත වීමත් කියන මේ කරුණු පහක් උපනිශ්‍රය කර ගැනීමෙන් ආශ්‍රය කිරීමෙන් උත්තරින් භාවේ තබ්බා ඉහලින් වැඩි යුතු කාරණා හතරක්. ඒ තමයි අසුභ භාවනාව වැඩිීමෙන් රාගය දුරු කරන්නටත්, මෛත්‍රිය වැඩිීමෙන් ව්‍යාපාද තරහව දුරු කරන්නටත්, ආනාපාන සතිය වැඩිීමෙන් මේ විතක්කුපච්ඡේදය එහෙම නැත්නම් අපේ මනසේ ගොඩනැගෙන මේ විතක්ක මානසික ස්වરૂපය දුරු කරන්නටත්, අනිච්ච සංඥාවෙන් අස්මිමානයේ දුරු කරන්නටත් හේතු වාසනා වනවා කියන කාරණේ පැහැදිලි කරන්නට දෙනවා. ඒ නිසා හැමදෙනාටම දිත්තේව ධම්මේ නිබ්බානන්ති මේ ලෝක වශයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනාවන් හේතු වාසනා වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට 2011 පෙබරවාරි මාස 28 වන දින පරලෝසැපත් මාළනී හේවා විතාරණ විජේනායක මැතිණියටත් දෙපාර්ශ්වයෙන් පරලෝසැපත් දෙමව්පියන් වූ එච්.පී. විජේනායක මැතිතුමා සහ එලන් විජේනායක මැතිණියටත් විමල ධම්ම හේවා විතාරණ මැතිතුමා සහ අනුපමා හේවා විතාරණ මැතිණියටත් ඥාති සොයුරිය වූ ජයශ්‍රීමති විජේනායක මැතිණියටත් සීලුම් පරලෝසැපත් ඥාතීන්ටත් සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් සිළු සත්වයන්ටත් තමන්ටත් පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනාවෙන් යුතුව ඉක්මන් භවයකදීම නිර්වාණ සුවය සැලසේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ කොළඹ 7 රොස්මිට් පෙදෙස අංක 36න් 6 දරන නිවසේ පදිංචිව සිට පරලෝසපත් වූ හිටපු අල්ලස් කොමසාරිස් දුරන්දර නොයල් විජේනායක මහත්මයා සහ එම පවුලේ දූ දරුවන්. මහරගම පාසල් මාවතේ තිලක සෙවණෙහි පදිංචිව සිට 2020 නොවැම්බර් මාස 3 වන දින වියෝ වූ එස් ධම්මතිලකා මහත්මියගේ 69 වන ජන්මදිනය වෙනුවෙන් මෙම කුසල බලයෙන් සතර අපායන් අත්මිදී නිවන් දක්නා ජාති දක්වා ආයුෂයෙන් වර්ණයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා අවසානයේ අතිඋතුම් නිවන් සුව සැලසේවායි පැතීමට දැනට මුළු ලොව තුලම පවතින කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින සුළු දෙනා කිරීමට මිගේ සුළු දෙනාටම උතුම් වූ නිවන් සුවේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ එස් ධම්මතිලකා මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඕ.එම්. ධර්මදාස වැඩිමහල් පුතුණුවන් ඕ.එම්. උදිත එරන්ද නානායක්කාර බාලපුතුණුවන් ඕ.එම්. කසුන් කාවින්ද නානායක්කාර ඇතුළු එම පවුලේ සිළු දෙනා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට
වසර 7කට පෙර පරලෝ සැපත් අලවතුගොඩ අරඹේපොළ නාගහපිටිය පාරේ අංක 521 නිවසේ විසූ හිටපු වතු අධිකාරී හේමසිරි අතපත්තු මැතිතුමාට පින් අනුමෝදන් කිරීමට සහ එතුමාගේ පරලෝ සැපත් දෙමව්පියන්ට වැඩිමහල් සහෝදරයාට පින් අනුමෝදන් කිරීමට අකුරැස්ස මලිදුව පද්මින නිවසේ විසූ පරලෝ සැපත් දෙමව්පියන් වන නන්දාවතී හීරසිංහ මැතිණියට සහ කරලිස් සමරකෝන් පියාණන්ට පද්මසේන වීරරත්න චන්ද්‍රලතා පද්මලතා සහෝදර සහෝදරයන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ හේමා භාර්යාව චරිත පුතුණුවන් හසන්තිකා ලේලිය රුනිදු මුණුපුරා දිලූෂා දිනේ උදය බෑනනුවන් දිනුල්‍යා මිනිපිරියසා කුමාරසිරි සොහිර ඇතුළු එම පවුලේ සිළු දෙනා යක්කල අලුත්ගම බෝගමුව අංක 121න් එක නිවසේ පදිංචිව සිට පිළිවෙලින් වසර 15කට සහ 14කට පෙර පරලෝ සැපත් වන්නි ආරච්චිගේ පියසේන පියාණන්ටත් රාජපක්ෂ පතිරන්නැහැලාගේ එමලින්නෝනා මෑණියන්ටත් ඕමල්පේ දොරපනේ යක්දිහි කන්දේ පදිංචිව සිට වසර 26කට සහ 18කට පෙර පරලෝ සැපත් පී.ඒ. රාජපක්ෂ පියාණන්ට ඒ.එම්. ලීලාවතී මෑණියන්ට උතුම් වූ අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ වන්නි ආරච්චි පවුලේ හා රාජපක්ෂ පවුලේ දූ දරුවන් සහ මොනුබුරු මිනිබිරියන් විසින් මීට වසර 26කට පෙර එනසාල් බැද්දේදී මියගිය WMR ජුවානිස් හාමී දයාබර ස්වාම්පුරුෂයාටත් කරුණාතිලක සරත් කුමාර පුතුන් දෙදෙනාටත් පින් අනුමෝදන් කිරීමට වරිග පරම්පරාවේ මියගිය සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ශාලික ආසිරි ජයනි චතුරිකා දිලීප ප්‍රභාත් දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලට ආශිර්වාද ලබා ගැනීමට දායකත්වයේ දරන්නේ බදුල්ල සිරිමල්ගොඩ ගුරුගම්මානයේ පදිංචි ලීලා රාජකරුණා මහත්මිය සුනිල් ප්‍රේමවංශ රංජිත් කුමාර සුවිනිතා වීරසිංහ ශ්‍රේයානි වීරසිංහ සතිස් චන්ද්‍ර කුමාර බෑනාවරු ලේලවරු සහ මොනුබුරු මිනිබිරියන් විසින් වේයන්ගොඩ හිග්ගොල්ලේ පදිංචි වීරසිංහ මහත්මයාගේ 96 වන ජන්මදිනය දෙසැම්බර් 10 වෙනි දිනට සැමරීම වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීමට දෙපාර්ශ්වයේම මේගේ සීලු න්‍යාහිත මිතුරන්ට රට වෙනුවෙන් දීපුදු රණවිරුවන්ට පින් අනුමෝදන් කර නිවන් සුව පැතීමට ගෞරවනීය දේශකයන්න් වහන්සේට ලෝකවාසීන්ට සිත ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ එම පවුලේ දූ දරුවන් විසින් අද දිනට යෙදෙන තම 91 වන ජන්මදිනය වෙනුවෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් තමන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට පරලෝ සැපත් WK විතාන ස්වාම්පුරුෂයාට දෙපාර්ශ්වයේම මියගිය MT සයිමන් අප්පුහාමි හා පොඩිහාමිනී අබේකෝන් විතානගේ මොහොට්ටි අප්පුහාමි සහ පොඩිහාමිනී සේනානායක දෙමව්පියන්ට සිළුම ඥාතීන් පුන් අනුමෝදනා කිරීමට තමන්ටද ධර්ම ශ්‍රවණය කළ සැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ අවිස්සාවේල්ල හොනිටන් පෙදෙස තුෂාරමාවතේ අංක 38න් 4 නිවසේ පදිංචි ප්‍රේමාවතී මහත්මිය විසින් වසරකට පෙර පරලෝ සැපත් විශ්‍රාමික පාඨශාලාචාර්ය තිලක් විමලරංග මහත්මයාට මියගිය දෙමව්පියන්ට සේනාරත්න පියසිරි සිරිමාවතී පියරත්න තිලකා යන සහෝදර සහෝදරයන් ඇතුළු සිළුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට පවුලේ සැමට දේශිකයන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පිණිස දඩගමුව වේයන්ගොඩ පදිංචි පද්මා සඳසීලී මහත්මිය හා විරාජා අසංක ධනංජය චතුරිකා යන දූ දරුවන් විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනය. හොඳයි හැමදෙනාම කල්පනා කරන්නට අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් නම් සඳහන් කරන්නට යෙදුණු පින්වත් හැමදෙනාම අපේක්ෂා කරන ආකාරයට නම් සඳහන් කළ නොකළ මියගිය හැමදෙනාටමත් ඒ දායකත්වයේ දැක්වූ පින්වත් හැමදෙනාගේමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාගේමත් නමින් මියගිය සියල්ලෝ මෙපින් අනුමෝදන් වෙත්වා සුවපත් සංසාර ගමනක කෙලවර නිවන් දකිත්වා කියලා හැමදෙනාම කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම හැමදෙනාම කල්පනා කරන්නට මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට දුන් පින්වත් හැමදෙනාටමත් ඒ වගේම නොඑක් දේශයන්ගෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් සහ සම්බන්ධ වූ පින්වත් හැමදෙනාටමත් මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කොට අවුරුදු 95ක් ගෙවන මේ මොහොතේදී මේ ශාසනික ආගමික සේවාවන් නිෂ්ඨ සිද්ධ කරමින් ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු කරන්නට යෙදුණු හැමදෙනාටමත් කටයුතු කරන හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සහ සම්බන්ධ පින්වත් ඔබ හැමදෙනාටමත් මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා. කායික මානසික නිරෝගී චිර ජීවනයේ සැලසේවා. ඔබ හැමදෙනාගේම සියලු කටයුතු ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම
අවුරුදු 95ක් ගෙවෙන වෙලාවේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට තවදුරටත් මේ ජාතික ආධ්‍යාත්මික සේවාවන් සිද්ධ කරමින් ලොවට ශාසනයට තවත් මහඟු සේවාවන් කරන්නට චිරාත් කාලයක් ඉහෙන් කටයුතු කරන්නට හැමදෙනාටමත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රී ප්‍රියංගලු රජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගත හැකි. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.